අයිබෝවන් දරුවනේ අපි අද කතා කරන්නේ 10 වසරේ දෙවෙනි පාඩම වර්ගමූලයේ පාඩම. අපි ඉස්සෙල්ලාම බලමු පූර්ණ වර්ගයක් පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියන්නේ මොන වගේ සංඛ්‍යාවද කියලා. මේ බලන්නකෝ. මේ 1 කියන සංඛ්‍යාව ගත්තාම 1 කියන සංඛ්‍යාව දෙපාරක් ගුණ කරපුවහම අපි ඒකට කියනවා එකේ වර්ගය කියලා. එතකොට 2 කියන සංඛ්‍යාව දෙපාරක් ගුණ කරපුවහම අපි ඒකට කියනවා දෙකේ වර්ගය කියලා. මේකේ සංඛ්‍යාත්මක වටිනාකම 1 වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. ඔය ආදී වශයෙන් ගත්තාම මෙන්න මේ 1 4 9 16 25 කියන සංඛ්‍යා අපි හඳුන්වනවා පූර්ණ වර්ග සංඛ්‍යා කියලා. එතකොට අපි ඊළඟට බලමු මොකක්ද මේ වර්ගමූලය කියන්නේ කියලා. වර්ගමූලය කියලා කියන්නේ මොකක් හරි මේ වගේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් ගත්තොත් ඒ වර්ග සංඛ්‍යාව හැදිලා තියෙන මෙන්න මේ ගුණ වෙච්ච සංඛ්‍යාවට අපි කියනවා මේ පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය කියලා. තව විදිහකින් කිව්වොත් මේ වර්ගයක ප්‍රතිවිරුද්ධ ක්‍රියාව අපි හඳුන්වනවා වර්ගමූලය කියලා. අපි උදාහරණයක් බලමු. මෙන්න මේ සංකේතය භාවිතා කරනවා වර්ගමූලය දක්වන්න. දැන් අපි ගත්තොත් 1 වර්ගමූලය. එතකොට මේ 1 කියන සංඛ්‍යාව හැදිලා තියෙන 1 වරක් 1න්නේ 1යි. ඊළඟට 4 වර්ගමූලය මේ 4 කියන එක හැදිලා තියෙන්නේ දෙවරක් 2න්නේ. එහෙනම් 4 වර්ගමූලය 2යි. ඊළඟට 9 වර්ගමූලය 9 කියන එක හැදිලා තියෙන්නේ 3 වරක් 3න් හින්දා 9 වර්ගමූලය 3යි. ඔය ආදි වශයෙන් ගත්තාම මේ වගේ පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට මේ වර්ගමූලය කියන එක හොයාගන්න ලොකු සංඛ්‍යාව වෙනකොට ඒකේ වර්ගමූලය හොයාගන්න අපි මේකේ ක්‍රම කීපයක් භාවිතා කරනවා. අපි ඊළඟට බලමු මොනවද ඒ ක්‍රම කියලා. ඒකේ එක ක්‍රමයක් තමයි මේ සාධක භාවිතයෙන් වර්ගමූලය සෙවීම කියලා කියන්නේ. අපි බලමු කොහොමද මේ සාධක භාවිතයෙන් සංඛ්‍යාවක වර්ගමූලය හොයන්නේ කියලා. 36 වර්ගමූලය. එතකොට මේ ක්‍රමයට වර්ගමූලය හොයනකොට අපි කරන්නේ මෙන්න මේ සංඛ්‍යාව අපි 36 කියලා ගත්ත සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන යනවා. මුලින්ම 2කින් බෙදුනහම 3ට 2 ඒවා 1යි දෙවරක් 1 2යි ඉතිරි 1යි 16ට දෙවරක් 8යි 18යි. ඒක 2කින් බෙදුනහම 9යි. ඒක දැන් 2කින් බෙදෙන්නේ නැති හින්දා ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. 3 වරක් 3යි. ඊළඟට ඒක 3ෙන් බෙදුනහම 1යි. දැන් අපිට මේ 36 කියන සංඛ්‍යාවේ මෙන්න මේ වර්ගමූලය හැමම තියාගෙන මේ 36 ලියා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 කියලා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ මං ඉස්සෙල්ලා කිව්වනේ වර්ගයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියා වර්ගමූලය කියලා. එහෙනම් අපි කරන්න හදන්නේ දැන් මේ ඇතුලේ සංඛ්‍යාවල වර්ගයක් හදා ගන්නවා. ඒ වර්ගයයි මේ වර්ගමූලයයි කැපෙන හින්දා තමයි මම මේ වර්ගයක් හදාගන්න යන්නේ. වර්ගය හදාගන්නේ දැන් 2 2කින් ගුණුනහම අපි කියන්න පුළුවන් 2 දෙවෙනි බලය කියලා. 3 3ෙන් ගුණ වෙනකොට 3 දෙවෙනි බලය කියලා. ඒකේ වර්ගමූලය. එතකොට මේ දෙකේම වර්ගය කියලා තියෙන හින්දා අපි 2 ගුණ කිරීම 3 කියන එක අරගෙන මේ වර්ගයේ පිටට ගන්නවා. ඒකේ වර්ගමූලය. දැන් මේ වර්ගයයි වර්ගමූලයයි කැපුණාම දෙවරක් 3 6යි කියලා ලැබෙනවා. එතකොට අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම දරුවනේ 6 වරක් 6 36යිනේ. එතකොට මේ 6 වරක් 6 කියන්නේ 6 වර්ගය. එහෙනම් මේ 36 කියන එකේ වර්ගමූලය කීයද? 6යිනේ. එතකොට මේක මේ මෙන්න මේ විදිහට එන 6 කියන සංඛ්‍යාව අපි මේ සාධක භාවිතයෙන් හොයන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඔය වර්ගමූලය හොයන්න පුළුවන් එක ක්‍රමයක්. මේ ක්‍රමෙන් වර්ගමූලය හොයන්න පුළුවන් වෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවල විතරයි. ඒ කියන්නේ අර 25 36 49 81 ඕවට පූර්ණ වර්ගමූල
අගයක් තියෙනවනේ. අන්න ඒ වගේ විතරක් වර්ගමූලය මෙන්න මේ ක්‍රමයට හෙව්ව හැකි. දශම ගණන් වල වර්ගමූලය හොයන්න මේ ක්‍රමය භාවිතා කරන්නේ නැහැ. එතකොට මේක පොඩි පන්තිවලදී ඉගෙන ගත්තට පස්සේ 10 වසරේදී අපි කතා කරනවා මෙන්න මේ මොකක් හරි සංඛ්‍යාවක වර්ගමූලය දශමාගයක් ආවොත් අන්න ඒ වගේ ඒවා කොහොමද හොයාගන්නේ කියලා. අපි ඊළඟට බලමු ඒක කොහොමද කරන්නේ කියලා. හරි. එතකොට මේ විදිහට පූර්ණ වර්ගමූල නොවන සංඛ්‍යා පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවල වර්ගමූලය හොයන්න මෙන්න මේ සන්නිකර්ෂණය කියන ක්‍රමය භාවිතා කරනවා. අපි බලමු මොකක්ද මේ සන්නිකර්ෂණය කියන්නේ කියලා. ඇත්තටම මේ සන්නිකර්ෂණයේ වර්ගමූලය හොයනවා කියලා කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැත්නම් ඒ සංඛ්‍යාව හදාගන්න පුළුවන් ගුණ කරන්න පුළුවන් සංඛ්‍යා දෙක ආසන්න වශයෙන් හිතන එක. හරියටම නෙමෙයි ආසන්න වශයෙන්. අපි බලමු කොහොමද මේ වගේ එකක් කරන්නේ කියලා. අපි හිතමු නිදසුනක් බලමු. පහේ වර්ගමූලය මේ සන්නිකර්ෂණයට හොයන්න කියලා කියනවා අපිට. අපි දැන් බලමු මේ පහේ වර්ගමූලය කොහොමද මේ සන්නිකර්ෂණයට හොයාගන්නේ කියලා. එතකොට මේක ගාන හදනකොට අපිට අර පූර්ණ වර්ග අගයන් වල වර්ගමූලයන් ගැන මතකයක් තියෙන්න ඕන. මම පොඩ්ඩක් පළවෙනි ගාන මේ පැත්තේ ලියලා පෙන්නන්නම්. 1 වර්ගමූලය 1යි. 4 වර්ගමූලය 2යි. 9 වර්ගමූලය 3යි. 16 වර්ගමූලය 4යි. 16 හැදිලා තියෙන 4 වරක් 4න් හින්දා 16 වර්ගමූලය 4යි. දැන් අපිට මේ හොයන්න තියෙන මූල පහ මෙහෙම ලියාගෙන අපි බලනවා මේ මූල පහ දාන්න පුළුවන් මේ පූර්ණ වර්ග සංඛ්‍යා කොයි සංඛ්‍යා දෙක අතරටද කියලා. දැන් බලන්න 1යි 4යි අතර තියෙන සංඛ්‍යා මොනවද? 1 ඊළඟට 2 3 4. 2 3 තමයි මැද තියෙන්නේ. ඊළඟට 4යි 9යි අතර තියෙන්නේ 4 5 6 7 8 9. එහෙනම් 5 කියන සංඛ්‍යාව ඇතුළත් වෙන්නේ මේ 4යි 9යි අතරටනේ. එහෙනම් අපි මෙන්න මේ පූර්ණ වර්ග සංඛ්‍යා දෙක වර්ග සංඛ්‍යා දෙකේ වර්ගමූල දෙක මේකේ දෙපැත්තෙන් ලියා ගන්නවා. 4 වර්ගමූලය 9 වර්ගමූලය. එතකොට මේ 5 කියන සංඛ්‍යාව තියෙන්නේ 4 වර්ගමූලයයි 9 වර්ගමූලයයි අතර. අපි මේකේ වර්ගමූලයන් දෙකත් යටින් ලියාගමු මේ වගේ. 4 වර්ගමූලයේ දෙකක් හින්දා මෙතන යට 2 කියලා ලිව්වා. 9 වර්ගමූලයේ 3ක් හින්දා මෙතන යට 3 කියලා ලිව්වා. එතකොට දරුවනේ 4 වර්ගමූලයේ 2 නම් 9 වර්ගමූලයේ 3 නම් ඒ අතර තියෙන සංඛ්‍යාවක වර්ගමූලය මේ 2ට වඩා වැඩි 3ට වඩා අඩු සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ කියන්නේ 2යි දශම ගාණක් තමයි වෙන්න ඕන. අපි බලමු දැන් මේ සංඛ්‍යාව ගැලපෙන සංඛ්‍යාව කොහොමද නිවැරදිව හොයාගන්නේ කියලා. මම ඒකට ගන්නවා පුංචි මේ වගේ රේඛාවක්. පුරුදු වුණාට පස්සේ මේක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ එතකන් අපිට තේරුම් ගන්න පහසුයි මෙහෙම රේඛාවක ලකුණු කරගත්තාම. අපි බලමු මෙතන මේ උඩ තියෙන සංඛ්‍යාව 4නේ. මෙතන තියෙන්නේ 9නේ. 4 ඉඳලා 9 දක්වා ඉලක්කම් ටික ලියන් යමු. 4 5 6 7 8 9. හරි. දැන් දරුවනේ මේ 4 වර්ගමූලයේ 2නේ. අපි ඒක ලියා ගන්න මේ 4ට උඩින් 2. 9 වර්ගමූලයේ 3නේ. 9ට උඩින් ලියා ගන්නවා 3 කියලා. දැන් අපි දන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක තමයි මේ තියෙන්නේ. එතකොට දැන් අපි හොයන සංඛ්‍යාව අපිට හොයන්න තියෙන්නේ 5. මෙන්න මේ සංඛ්‍යාව තමයි වර්ගමූලය හොයන්න තියෙන්නේ. දැන් අපි බලනවා මෙන්න මේ 2 ඉඳලා මෙන්න මේ 3ට අපි හිතමුකෝ සෙන්ටිමීටරයක් කියලා.
එතකොට සෙන්ටිමීටරයක් ගත්තොත් ඒක කොටස් 10කට බෙදෙනව නේද මිලිමීටර විදියට ගත්තොත්. ඒ විදියට මේ දෙකේ ඉඳලා 3 දක්වා තියෙන මෙන්න මේ ඉඩ ප්‍රමාණය සමාන කොටස් 10කට බෙදාගත්තොත් මේ යට තියෙන විදියට බෙදලා නෙමෙයි එතන බෙදලා තියෙන 1යි 2යි 3යි 4යි 4කටනේ බෙදලා තියෙන්නේ. එහෙම නෙමෙයි. මෙන්න මේ උඩ මෙතන ඉඳලා දෙකේ ඉඳලා 3 දක්වා තියෙන ඉඩ මෙහෙම කොටස් 10කට බෙදාගත්තොත් ඔයාලට තේරෙනවද මෙන්න මේ හරියේ 2.1 තියෙන්න පුළුවන්. 2.2 ඊට පස්සේ 2. ඊට වැඩිය චුට්ටක් විතර දිග වැඩි වෙනවා. මෙන්න මේ හරියට එන්න 2.5 එන්න නම් 2.1 2.2 2.3 2.4 2.5 ඒ විදිහට 2.6 2.7 2.8 ඊට 2.9 ඔය විදිහට කොටස් 10කට බෙදාගත්තොත් ඔයාලට පේනව නේද 2.1 හෝ 2 හෝ කියන මෙන්න මේ සංඛ්‍යා අපි හරියටම බෙදුන්නේ නැහනේ. එහෙනම් මේ 1 හෝ 2 කියන සංඛ්‍යාව තමයි මේ පහට උඩින් තියෙන සංඛ්‍යාව වෙන්නේ. දැන් 6ට ගත්තොත් 6 වර්ගමූලය අපිට හොයන්න කිව්වොත් 2.1 2 2.3 වගේ අපි බලන්න ඕන. අන්න ඒ විදිහට තමයි අපි මේ සංඛ්‍යාව දල වශයෙන් හිතාගන්නේ. දැන් මට හිතෙන්නේ මේ 5 කියන සංඛ්‍යාව වර්ගමූලය හොයන්න නම් ඒක ආසන්න වෙන්නේ 2.1ට හෝ 2.2ට. ඒ හින්දා අපි ඒකේ නිවැරදිතාව පරීක්ෂා කරන්න අපි ඒක ගුණ කරලා බලන්න ඕන. අපි බලමු මට හිතෙන්නේ මෙතන 2.1 හෝ 2.2 ඔය විදිහට සංඛ්‍යා දෙක තමයි හිතෙන්නේ. එහෙනම් අපි මුලින්ම මේ 2.1 ගුණ කරලා බලනවා පහට ආසන්නයක් එනවද කියලා. එක් වරක් 1 1යි, එක් වරක් 2 2යි, දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි. එතකොට 1යි 4යි 4යි. දශම ස්ථාන දෙකක් තියෙනවා. මෙතන දශම තිත තිබුණාම 4.41යි. පහ පව් කරලා ගිහිල්ලා නෑ නේද? 4.41. එහෙනම් 2.2 බලනවා. 2.2කින් ගුණ කරලා. එතකොට දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. එකතු කරද්දී 4යි 8යි 4යි. එතකොට උත්තරේ ඉන්නේ 4.84. ඒ කියන්නේ දරුවනේ මේ 2.2 තියෙන්නේ මේ පහට මෙහා පැත්තේ. තාම පහ පහු කරලා ගිහිල්ලා නැහැ. ඇයි 4.84 නේ? එහෙනම් අපි 2.3ත් 2.3න් ගුණ කරලා බලන්න ඕන. හැම වෙලාවෙම මේ අපිට වර්ගමූලය හොයන්න තියෙන සංඛ්‍යාවට කලින් සංඛ්‍යාවකුයි ඒක පහු කරලා ගියපුවම එන සංඛ්‍යාවකුයි ලැබෙනකන් අපි මේක ගුණ කරන්න ඕන. ඊළඟට ගුණ කරනවා 2.3 2.3න්. එතකොට 3 වරක් 3 9යි, 3 වරක් 2 6යි, දෙවරක් 3 6යි, දෙවරක් 2 4යි. එකතු කරද්දී 9යි 6යි 6යි 12න් 2 එකක් ඉතිරි 5.29යි. දැන් බලන්න මේ ආපු උත්තර දෙක දිහා. අපි 2.2කින් ගුණ කරපුවාම ආවේ 4.84 කියලා. එතකොට 8.4 වෙද්දී මෙතන 0.06ක් ගියපුවාම 80 මේ 8.4 කියන එක 9යි බිඳුවක් එනවා. ඒ කියන්නේ තව මේකට මදි වෙන්නේ ඒ කියන්නේ මේ පහ වෙන්න මේ දැන් මෙහෙම හිතන්නකෝ. මෙහෙම රේඛාවක් ගත්තොත් මෙතන පහ තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ පහට කලින් තමයි මේ 4.84 කියන එක තියෙන්නේ. එතකොට මේ 5.29 කියන එක තියෙන්නේ මේ පහ පහු කරලා. මෙතන පහ නම් මේ පහට කලින් සංඛ්‍යාව මේ පහට පස්සේ තියෙන සංඛ්‍යාව. දැන් අපි බලන්න ඕන මේ 4.84ද 5.29ද මේ පහට වඩාත් කිට්ටු කියලා. ඒක බලන්නේ දැන් මෙතන 4.84 ඉඳලා තව 0.1.6ක් ගියොත් පහ හැදෙනවා. බලන්නකෝ 6යි 4යි 10න් බිඳුවයි එකක් ඉතිරි 9යි 1යි 10න් බිඳුව එකක් ඉතිරි 5යි. තේරෙනවද? තව 0.1.6ක් මදි. එතකොට මේ 5.29 කියලා කියන්නේ 0.29ක් මේක පහු කරලා ඈතට ගිහිල්ලා කියන එක. මේ 29ක්. මේකට තව 16ක් එන්න උන මේ පැත්ත 29ක් පහු කරලා ගිහිල්ලා. එහෙනම් 16 කියන එක වඩාත් කිට්ටුයිනේ මේ පහට 29ක් පහු කරලා යනකොට වඩා. එහෙනම්
මේ 2.2 කියන එක 2.2න් ගුණ කරපුවාම එන්නේ 5ට වඩාත් කිට්ටු 4.84 කියන සංඛ්‍යාව. එහෙනම් අපි මේ වර්ගමූලය ලියද්දී 5 වර්ගමූලයේ සන්නිකර්ෂණයට ආසන්න වශයෙන් සමානයි කියන තමයි මේ සලකුණ දාන්නේ. ඒ කියන්නේ හරිම උත්තරේ නෙමෙයිනේ. ළඟ උත්තරයක්නේ. 5ට ආසන්න වශයෙන් සමානයි. කීයද 4.84 ආවේ අපිට 2.2න් ගුණ කරපුවාම. එහෙනම් ඒකේ උත්තරේ 2.2 කියලා කියන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට හොයනවට තමයි අපි කියන්නේ සන්නිකර්ෂණයේ වර්ගමූලය හොයනවා කියලා. එතකොට මේ සන්නිකර්ෂණය කියන එකේ වර්ගමූලය හොයද්දී මේකෙන් හොයන්න පුළුවන් වෙන්නේ කුඩා සංඛ්‍යාවල. උදාහරණයක් විදිහට ගත්තොත් 6530 වගේ දීලා අපිට වර්ගමූලය හොයන්න කිව්වොත් මේ සන්නිකර්ෂණයෙන් හොයන්න බැරි නෑ පුළුවන්. නමුත් අපහසුයි. ඒ වගේ ලොකු සංඛ්‍යාවල වර්ගමූලය හොයන්න තව ක්‍රමයක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා බෙදීමේ ක්‍රමය නැත්නම් සාධාරණ ක්‍රමය කියලා හඳුන්වනවා. එතකොට ඒක මම තව වීඩියෝ එකකින් කොහොමද ගණන් හදන්නේ කියලා දෙන්නම්. අපි දැන් බලමු මේ පළමු සන්නිකර්ෂණයේ වර්ගමූලය හොයන්න තව ගාණක් හදන විදිය. හරි. අපිට දීලා තියෙනවා වර්ගමූල 8 දෙවෙනි ගාණ. වර්ගමූල 8 සන්නිකර්ෂණයට හොයන්න කියලා. දැන් අපි බලමු. 1 වර්ගමූලය 1යි. 4 වර්ගමූලය 2යි. 9 වර්ගමූලය 3යි. එතකොට 16 වර්ගමූලය 4යි. දැන් 8 දාන්න පුළුවන් කොයි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද? 1 ඊට පස්සේ 2 3 ඊට පස්සේ 4 තියෙනවා 5 6 7 8. එතකොට මේ 8 කියන සංඛ්‍යාව තියෙන්නේ මේ 4යි 9යි මැද්දේ. එහෙනම් අපි අර ඉස්සෙල්ලා වගේම 8 වර්ගමූලය ලියා ගන්නවා 4 වර්ගමූලය මේ පැත්තේ 9 වර්ගමූලය කියලා. දැන් 4 වර්ගමූලය 2යිනේ. 9 වර්ගමූලය 3යිනේ. එහෙනම් මේ 8 වර්ගමූලය මේ දෙක අතර සංඛ්‍යාවක් වෙන්න ඕන. අපි ඒක හඳුනා ගන්න පහසුවට මේ වගේ රේඛාවකින් බලමු. මුලින්ම 4 ඉඳලා 9 දක්වා ඉලක්කම් ටික යනවා. 4 5 6 7 8 9. ඊළඟට ඒ වගේ වර්ගමූලාගයන් ටික උඩින් ලියා ගන්නවා. 4 වර්ගමූලය 2නේ. 9 වර්ගමූලය 3. දැන් ඊට පස්සේ මේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක. දැන් අපිට හොයන්න තියෙන සංඛ්‍යාව ගැන අපි ඊළඟට බලන්න. අපිට හොයන්න තියෙන 8 හින්දා මම මෙතන රවුම් කරනවා 8. දැන් මේ 2 ඉඳලා 3 දක්වා තියෙන මෙන්න මේ ඉඩ සමාන කොටස් 10කට බෙදලා 2.1 2.2 කියලා කොහොම දාගෙන ආවහම ඔයාට පේනවද මැද හරියට එද්දි තමයි 2.5 කියලා එන්නේ. ඇයි මැද කියන්නේ 2.1 2.2 2.3 2.4 2.5. එතකොට මේ 8 තියෙන්නේ 2.5ට වැඩි සංඛ්‍යාවකට. එහෙනම් 2.5 වෙන්න බෑනේ. 2.6 2.7 2.8 2.9 ඊට පස්සේ 3. එතකොට ඔයාලට පේනවද 2.8 හෝ 2.9 හෝ 2.7 කියන සංඛ්‍යා මේ 8ට ආසන්නව තියෙන්නේ. අපිට මේ සංඛ්‍යා ගුණ කරලා බලන්න වෙනවා 8ට වඩාත් කිට්ටු කවුද කියලා. මම මුලින්ම ගුණ කරන්න තෝරගන්නේ මේ 2.8. ඔන්න 2.8 2.8න් ගුණ කරලා බලනවා. 8 වරක් 8 64න් 4යි 6ක් ඉතිරි 8 වරක් 2 16යි 16යි 6යි 22යි දෙවරක් 8 16න් 6යි 1ක් ඉතිරි දෙවරක් 2 4යි 1යි 5යි. එතකොට එකතු කරපුවාම 4යි 6යි 7යි 8යි 7යි. එතකොට 7.8යි 4. තාම 8 පහු කරලා නැහැ. එහෙනම් අපි ඊළඟට 2.9 2.9න් ගුණ කරලා බලන්න ඕන. බලන්න 9 වරක් 9 81න් 1යි 8ක් ඉතිරි 9 වරක් 2 18යි 18යි 8යි 26යි
දෙවරක් 9 18න් 8 එකක් ඉතිරි. දෙවරක් 2 4 1යි 5යි. එකතු කරද්දී 1යි 8යි 6යි 14න් 4යි එකක් ඉතිරි. එතකොට 5යි 3යි 8යි. 8.4යි 1. දැන් ඔන්න අපි සංඛ්‍යා දෙකක් හොයාගත්තා. 8ට කලින් තියෙන සංඛ්‍යාවක් තමයි 7.8.4. 8ට පස්සේ තියෙන සංඛ්‍යාවක් තමයි 8.4.1. දැන් අපි තෝරගන්න ඕනේ මේ දෙකෙන් කවුද වඩාත් ආසන්නම උත්තරේ කියලා. එතකොට මේ රේඛාවක අපි මේක හිතුවොත් මෙතන 8. මෙතන ඊට කලින් තමයි 7.84 කියන සංඛ්‍යාව තියෙන්නේ. පහු කරලා තමයි 8.41 තියෙන්නේ. එතකොට බලන්න මෙතන 84 ඉඳලා 100 වෙන්න තව මෙතනට 6ක් ඕන 16ක් ඕන. 0.16ක් ඕන. මේක 0.44 එකක් පහු කරලා ගිහිල්ලා. එහෙනම් මේකේ 16කින් 8 හම්බෙනවා. මේකේ 0.41කින් ඉස්සරහට පහු කරගෙන ගිහිල්ලා එහෙනම් වඩා කිට්ටු වෙන්නේ මේ 0.16ක් ප්‍රමාණයක් අඩු සංඛ්‍යාව තමයි වඩාත් කිට්ටු සංඛ්‍යාව. ඒ අනුව අපිට කියන්න පුළුවන් මෙන්න මේ 8 වර්ගමූලය ආසන්න වශයෙන් සමානයි මේ 7.84 ලැබුණේ අපිට 2.8න් ගුණ කරපුවාම. එහෙනම් ඒකේ උත්තරේ 2.8යි කියලා පළමු සන්නිකර්ෂණයට. හරි. එතකොට මේ විදිහට තමයි සන්නිකර්ෂණයෙන් ගණන් හදන්නේ. ඊළඟට අපිට වර්ගමූලය හොයන්න තියෙන්නේ බෙදීමේ ක්‍රමය, සාධාරණ ක්‍රමය. ඒකෙන් පුළුවන් ලොකු සංඛ්‍යාවල වර්ගමූලය පහසුවෙන් හොයාගන්න. ඒක මම ඊළඟ වීඩියෝ එකේදී විස්තර කරලා කියලා දෙනවා.